සමන්තා චක්ඛවාලේසු අට්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං දමසවන කාලෝ අයං බදන්තා දමසවන කාලෝ අයං බදන්තා දමසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවස්හන්න ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්මශ්‍රවණයත් එක්ක එකතුවෙන්. අද මේ ධර්මය ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියල මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිනතුනී අද මේ ධර්මානු ශාසනාවද අපි කතා කරන්නේ කෙනෙක්ගේ ජීවිතයේ තීරණාත්මක මොහොතක මරණාසන්න මොහොතක ඒ කෙනාට අකුසල් බලවත් වෙලා අපායගාමී විදිහටම අකුසල් බලවත් වෙලා තියෙන වෙලාවක පවා සත්පුරුසේ කල්්‍යාන මිත්‍රයෙක් ධර්මය දන්න කෙනෙක් ළඟ හිටියෝ ඒ කෙනාගේ පරලොව සුගතිගාමී ගමනට කොයි තරම් උපකාරයක් කරන්න පුළුවන්ද. කල්්‍යාන මිත්‍රයන්ගේ වටිනාකම කල්්‍යාන මිත්‍රය කෙනෙක් ළඟ සිටීමේ වටිනාකම ඊළඟට මරණාසන්න මොහොතක ඒ කෙනා ළඟයි නයි කොයි තරම් බුද්ධිමත් විය යුතුද. අද අපි මේ ධර්ම කාරණා තුළින් මේ ධර්මානු ශාසනා තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන ඒ කාරණා ගැන. කල්්‍යාන මිත්‍රය ගැන ගත්තොත් පිංහතුනී දවසක් ආනන්ද හාමුදුරුව උන්වහන්සේ විවේකයෙන් කල්පනා කරනකොට ආනන්ද හාමුදුරුවන්ට මෙවැනි විතරකයක් පහළ වුණා. මේ බුද්ධ ශාසනයෙන් අඩක්ම තියෙන්නේ කල්්‍යාන මිත්‍රයෝ නිසා නේද. මේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම තියෙන්නේ කල්්‍යාන සහයකයක් කල්්‍යාන මිත්‍රයන් නිසා නේද කියල. ඉතිං ආනන්ද හාමුදුරුවෝ මේ ගැන තනියම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා තථාගතයන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් අහන ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මට අද මෙවැනි විතර්කයක් පහළ වුණා. මේ බුද්ධ ශාසනයෙන් අඩක්ම තියෙන්නේ කල්්‍යාන මිත්‍රයෝ නිසා නේද. මේ බුද්ධ ශාසනයෙන් භාගයක් රදා පවතින්නේ කල්්‍යාන මිත්‍රයන් මත නේද කියලා මට හිතුණා. බුදුරජාණන් වහන්සේ වදාළ මාහේවන් ආනන්ද මාහේවන් ආනන්ද ඔය කතාව ආය කියන්න එපා කියවා. ආනන්ද මේ මුළු බුද්ධ ශාසනයෙන් අඩක් නොව මුළු සම්බුද්ධ ශාසනීම පවතින්නේ කල්්‍යාන මිත්‍රයන් නිසා. මුළු සම්බුද්ධ ශාසනීම පවතින්නේ කල්්‍යාන සහයකයන් නිසා කියල බුදුරජාණන් වහන්සේ වදාළ. එතනදි පිංහතුනේ බුදුරජාණන් වහන්සේ විසින් කෞද මේ ලෝකෙ පහළ වෙච්ච සැබෑම කල්්‍යාන මිත්‍රය. කල්්‍යාන මිත්‍රයගේ කාර්යමොකක්ද. ඇත්තටම කල්්‍යාන මිත්‍රය කියන කවුද. බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන දේශනාවක් කර. මේක සඳහන් වෙනවා සංයුක්ත නිකායේ උපඩ්ඩ කියන සූට දේශනාවේදී මේ කල්්‍යාන මිත්‍රය ගැන බොහොම ලස්සන්ට විස්තර වෙනවා. එතනදි බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය කල්්‍යාන මිත්‍ර වූ බුදුරජාණන් වහන්සේ කරා පැමිණෙන ඉපදීම ස්වභාවය කොටගත් සත්වයන් ඉපදීමෙන් නිදහස් වෙනවා. කල්්‍යාන මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණෙන ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස් උරුම කරගත් සත්වයන් ජරා මරණ දුකින් නිදහස් වෙනවා. සෝක පරිදේව දුක්දොම්නස් වලින් නිදහස් වෙනවා. එහෙමනම් කල්යාණ මිත්‍රයන් වහන්සේගේ කාර්යය තමයි
මේ භයානක සංසාර ගමනේ සතරාපාය මහගෙදර කරගෙන දුක් විඳවිඳ යන සත්‍යයන්ව ඉපදීමෙන් නිදහස් වෙන්න මඟ පෙන්න්නනවා. ජරා මරණවලින් නිදහස් වෙන්න මඟ පෙන්න්නනවා. සෝග පරිදේව දුක්ක දෝමනස්යන්ගෙන් නිදහස් වෙන්න මඟ පෙන්න්නනවා. සසර දුකින් නිදහස් වෙලා නිවන කරා යන විදිහට මඟ පෙන්න්නනවා නම් අන්නේ කෙනා සැබෑම කල්්‍යාන මිත්‍රේ. ඒක තමයි කල්්‍යාන මිත්‍රයාගේ කාරය. කල්්‍යාන මිත්‍රයාගෙන් විය යුතු කාරය. තැන් අපි සාමාන්‍ය සමාජය තුළ අපි කියනවා මෙයා මගේ හොඳ කල්්‍යාන මිත්‍රේ, මෙයා නං හොඳ කලන මිතුරා. අපි සාමාන්‍යයේ එදිනිදා භාවිතාව තුළ සමාජයේ කතා බහ තුළ සමහරු කල්්‍යාන මිත්‍රය කියලා හඳුන්වන්නේ හොඳ නරක දෙකටම තමන් කියන ඕනම දේකට හරි කියාගෙන තමන්ට උදව් කරගෙන ඉන්න යාළුවෙක් ඉන්නවනම් එයා හිතන්න පුළුවන් මෙයා මගේ කල්්‍යාන මිත්‍රය කියලා. පිංහතුනේ යා යාළුවෙක් වෙන්න පුළුවන්. ජීවිතය ඔබට ගොඩක් උදව් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ හොඳ නරක හැම ප්‍රශ්නයකටම ඔබළඟ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔහු කල්්‍යාන මිත්‍රයෙක් වෙන්නේ ඔබට ඉපදීමෙන් නිදහස් වෙන මග කියල දෙනවන. ඒ මගට ඔබෝ යොමු කරවනවන. අන්න ඔබ ඒදිනෙදා ජීවිතය තුළ ඔබට මුණගැහෙන කල්්‍යාන මිත්‍රයෝ. ඔබට ජරා මරණ දුකින් නිදහස් වෙන මඟ පෙන්න්නනවා. කෙනෙක්කින්න ඔබේ යාල්වෙක් යම් භාවනා කරන්න අපි ධර්ම සාකච්ඡාවක් කරම අපි බණක් අහමු මෙහෙම ඉදල හරියන්නේ අපි කොහොමහරි පිනක් කුසලයක් කරගන්න ඕන යන් සිල් රකින්න යම් ගුණ ධර්ම පුරන් අන්න ඔබව සීලයට යොදවනවා යොමු කරනවා බණ භාවනාවට යොමු කරවනවා ඔබ ධර්ම මාර්ගය අරගෙන යනවා ඔබට ඉපදීමෙන් නිදහස් වෙන්න ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න මඟ පෙන්න්නනවා අන්න ඔබේ එදිනෙදා ජීවිතය තුළ ඔබ ඇසුරු කරන අය අතර අන්නේ අයට කියන්න පුළන් කල්්‍යාන මිත්‍ර. හැබැයි ඒ අතර අපිට හම්බෙන එදිනෙදා ජීවිතය හම්බෙන යම් යම් කල්්‍යාන මිත්‍ර ගුණධර්ම ඇති අය අතර. මේ තුන් ලෝකයාටම සැබෑම කල්්‍යාන මිත්‍රයන් වහන්සේ බවට පත්වනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. දැන් බලන්න උන්වහන්සේ විසින්මනි උන්වහන්සේ අඳුන්නල දෙන්නේ. මහනෙන තතාගතයන් වහන්සේ නැමති කල්්‍යාන මිත්‍රයන් වහන්සේ කරා පැමිණෙන. ඉපදීම ස්වභාවය කොටගත් සත්‍යයන් ඉපදීමෙන් නිදහස් වෙනවා. කල්්‍යාන මිත්‍ර වූ තතාගතයන් වහන්සේ කරා පැමිණෙන ජරා මරණ උරුම කරගත් සත්වයන් ජරා මරණ දුකින් නිදහස් වෙනවා. කල්්‍යාන මිත්‍ර වූ තතාගතයන් වහන්සේ කරා පැමිණෙන සෝක පරිදේව දුක්ක දෝමනස් සුරුම කරගත් සත්වයන් සෝක පරිදේව දුක්දොම්නස් දුකින් නිදහස් වෙනවා. අන්න එහෙමනම් සැබෑම කල්්‍යාන මිත්‍රයන් වහන්සේ මේ ලෝකයේ මේ විශ්වයේ ඔබට අපට පහළ වෙච්ච සැබෑම කල්්‍යාන මිත්‍රයන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ඊළඟට ඒ කල්්‍යාන මිත්‍රයාගේ කාර්ය උන්වහන්සේගේ ධර්මයට ඉෂ්ට කරන්න පුළුවන්. එනිසයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ උන්වහන්සේ අවබෝධ කරගෙන අවුරුදු 45ක් පුරා දේශනා කරපු ධර්ම විනය ශාස්තෘ තනතුරේ පිහිටෙව්ව. ශාස්තෘත්වයට පත් කර ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දය ඔබට හිතෙන්න්න පුළුවන් තතාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අනි අපේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑව. අපිට දැන් ශාස්තෘවරයෙක් නෑ නේද. අපිට දැන් ඉතිරි වෙලා තියෙන අතීතයට ගිය බුදු කෙනෙකුගේ ධර්ම විනය ටිකක් විතරක් නේද. ආනන්ද එහෙම හිතන්න එපා. අද රාත්‍රී තතාගතයන් වහන්සේ පිරිනිවන් පානවත් සමගම ඔබලාට ශාස්තෘවරයෙක් ඉන්නවා. ඔබ වහන්සේලාගේ ශාස්තෘන් වහන්සේ බවට මගේ ශ්‍රාවකයන්ගේ ශාස්තෘන් වහන්සේ බවට පත්වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයයි විනයයි ධර්ම විනේ ශාස්තෘන් වහන්සේ හැටියට පිළිගන්න කියලා ශාස්තෘත්වයට පත් කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන. ඊළඟට මේ ලෝකයේ ඒ ධර්මය අවබෝධ කරගෙන අන්න අයට කියල දෙන්න මඟ පෙන්නන සුපටිපන්න උජු පටිපන්න ඥාය පටිපන්න සාමීචි පටිපන්න ආදී ගුණයන්ගෙන් යුක්ත ඒ ශ්‍රාවක මහා සංඝරත්නය සැබෑම කල්්‍යාන මිත්‍රය. ඒ අයි සුපටිපන්න උජුපටිපන්න ඥාය පටිපන්න සාමීචි පටිපන්න
රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරන මාර්ගයේ ගමන් කරනවා සුපටිපන්නයි. උජු පටිපන්න ගැන උජු මාර්ගයේ නම් වූ ආර්යෂ්ඨායික මාර්ගය වඩනයි. ඥාය පටිපන්න චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ප්‍රඥාව දියුණු කරන. සාමිච්චි පටිපන්න උන්වහන්සේලා අවබෝධ කරගන්න ඉගෙනගන්න ඒ ධර්මය අන්න අය ගැන කරුණාවෙන් අනික් සත්‍යයන්ට කියල දෙනවා මඟ පෙන්නනවා. එතකොට අන්නේ ශ්‍රාවක සඟ පිරිස මේ බුද්ධ ශාසනය තුළ මේ ලෝක අපිට මුණගැහෙන සැබෑම ඊළඟ කල්්‍යාන මිත්‍ර පිරිස. ඊළඟට එදිනෙදා ජීවිතය තුළ ඔබට ඔබෝ ධර්ම මාර්ගයට යොමු කරවන ඔබට බණ භාවනා කටයුතුවලට සිල් ගන්න සිල් සමාදන්වීම් බණ පොත්පත් කියවනේවට බණහනේවට පින්කංවලට ඔබේ ජීවිතයේ මෙලොව පරලොව යහපත පිණිස උපකාර වෙන්න ඔබ පිනට කුසලයට යොමු කරන. යම්තාක් පිරිසක් ඔබ ඇසුර ඇද්ද අන්නේ අය කල්්‍යාන මිත්‍ර ගුණ ඇති සාමාන්‍ය සමාජය ඉන්න පිරිසක්. එතකොට මේ කල්්‍යාන මිත්‍රය ගැන මේ කාරණා ටිකෙන් ඔබ තේරුම් ගන්න. ඊළඟට පිංහතුනේ මරණාසන්න කෙනෙකුට හතුරෙක් නොවී කල්්‍යාන මිත්‍රයෙක්වෙන්. කොහොමද කෙනෙක් හතුරෙක් නොවී මරණාසන්න කෙනෙකුට කල්්‍යාන මිත්‍රයෙක් වෙන්. අපි ඉස්සල්ල බල මරණාසන්න කෙනෙකුට හතුරෙක් වෙන්නේ කොහොමද කියලා. ආදරේ නාම සාමාන්‍ය සමාජයකට කියන්නේ ආදරේ කියලා. ආදරේ නාමෙන් හතුරෙක් වෙන්න පුළුවන් මරණාසන්න කෙනාට. කෙනෙක් ලෙඩ වෙලා එක තැන් වෙලා මරණාසන්නව ඉන්න වෙලාවක. අඩනවා කෑගහනවා හෝ තියෙනවා ඇකට පනිනවා දාලයන්නේ පෝ කියලා අඩනවා බදාගෙන අඩනවා කකුල එල්ලිලාඩනවා. සාමාන්‍ය සමාජයා දකින්න අනේ යාට හරි දුකයි හරි ආතරය ආදරීටනේ හැබැයි මරණාසන්න කෙනාට ඒ හතුරුකම. හතුරෙක් තවත් හතුරෙකුට යම් විදිහි හතුරුකමක් සිද්ධ කරනවා අයහපතක් ආදරේ නාමෙන් ඔහු නොදැනුවත්ත කරන්නේ එවැනිම අයහපතක්. අර මරණාසන්න කෙනා එක තැන් වෙලා ඉන්න කෙනා ලෙඩ වෙලා ඉන්න කෙනා අසරණ වෙලා ඉන්න කෙනා තවත් අන්ත අසරණ භාවයට පත්වෙනවා. ඔහුට කිසිම පිළිසරණක් නැතුව යනවා. ඔහු අන්ත අසරණයි. ඒ නිසා අපිට සමාජය තුළ මේ ධර්මය නොදන්න දරුවෝ ධර්මය නොදන්න යාළුවෝ ධර්මය නොදන්න ඥාතීන් මේ විදිහට මරණාසන්න අයට ආදරේ නාමයෙන් හතුර වෙන සුරූප අපිට සමාජය තුළ ඕන තරන් දකින්න ලැබෙන. එනිසා පිංහතුනේ කවුරු හෝ ඔබේ අම්ම තාත්ත වෙන්න පුළුවන් ඔබේ ඥාතියෙක් වෙන්න පුළුවන් ඔබේ හිතවතෙක් වෙන්න පුළුවන් ඔබේ දරුවෙක් වෙන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ලෙඩ වුණහම අසරණ වුණහම බිය තැති ගැනීමකට පත්වෙලා ඉන්නකොට මරණාසන්නව ඉන්නකොට අඩුගාන හදිසියේ ශල්්‍ය කර්මයකට යන වෙලාවක වේවා. අපි සාමාන්‍ය සමාජය තුළ හිතම කවුරු හරි ඔපරේෂන් එකකට සූදානන් වෙනවා. අපිටම හාට් ඔපරේෂන් එක. දැන් පපුුව ඇරල කරන ඔපරේෂන් එක එකොමොලේ ඔපරේෂන් එක වෛද්‍යවරු කියනම එක පෑගානක ඔපරේෂන් එකක් මොලේ දරුණු ඔපරේෂන් එකක් කරන්න තින එක කොඳුවට පේලිය සුසුම්නාවේ වහුගඩු සැත්කමක් මොකක් හරි හිතාගන්න වෛද්‍යවරු කියන මේ පැය හය හතක ඔපරේෂන් එකක් ටිකක් වෙලායයි මෙයාව සිහි නැති කරලම එක කරන්නේ ඊළඟට අවධානම ගැන සමහල්ලා ලෙඩාට නොකීවට අනිත් අයට කියනවා. සමහර අපි දන්න ලංකායි වගේ නම් එක්කෝ වෛද්‍යවරය වගකීම ගන්න එත්න අසං ගන්න ඊට කලින් මොනහරි අනතුරක් වුණොත් ඔන්න සුව කැමැත්තෙන් මේක ඉදිරි පත්වනේ අපි බේරිලා. එතකොට මේ වගේ කෙනෙක් අපි හිතම ඒවැනි ශල්්‍ය කර්මයකට මූුණ දෙන්න සූදානන් වෙනවා. දැන් ළඟ ඉන්න කල්්‍යාන මිත්‍රයෝනම් ඒ අයි ධර්මය කියනවා ඔයා හිත ශක්තිමත් කරගන්න. ඔයා කරපු පින්කන් සෙහි කරන්න. ඔයා සිහි නැතිවෙන්න වෙලාවට හරි හොඳට බුදුගුණ සිහි කළ සුගතිය හිත පිහිටව ගන්න. නිතර බුදුගුණ සිහි කරන්න කරපු ගුණධර්ම මෙනෙහි කරන්න. ඊළඟට මේ ශරීරය අනිත්‍යයි මේ කය අනිත්‍යය ලෙඩ වෙන කයක් ජරාවට පත්වෙන කයක් අපි මේ දරාගෙනන්නේ. දැන් බලන්න මේ ඔපරේෂන් කරලා සමහර කෑලි අයින් කරලා මේවට තව කෑලි බද්ධ කරනවා
මේ ශරීරය කපල බලනකොට ඇතුළේ තියෙන ටික දැක්කොත් එදකොට කෙනෙක් තව කෙනෙකුට අවබෝධයක් ඇති කරලා දෙනවා කය ගැන. ඔබට හිතෙනවද ඔය වගේ මේ කියපු කතාවක් ලෙඩෙක් ඉදිරියේ ඔපරේෂන් එකකට ශල්්‍ය කරමයකට සූදානමින් ඉන්න කෙනෙක් ඉදිරියේ සාමාන්‍ය සමාජය අපිට අහන්න ලැබෙනවා කියලා. කලාතුරකි අහන්න ලැබේ කලාතුරකි. සුගතියේ හිත පිහිටෝ ගන්න ඔයා හොඳට ධර්මී සිහි කරන්න බුදුගුණ සිහි කරන්න. එදකොට මේ ශල්්‍ය කරමයට සූදානන් වෙන කෙනාගේ හිත හදල ධර්මී සිහි කරලා මේ බාහිර දේවල් ඔක්කොම අතහරින් දන්න ඇන මොකක් වෙයිද කියලා ඔපරේෂණ එක මැරෙන්න්නත් පුළුව. ඒ නිසා මේ බාහිර දේවල් පංච කාමයන් ගෙවල් දොරවල් දරුවෝ ගැන හිතන්න එපා ධර්මය සිහි කරගන්න. සුගතිය හිත පිහිටවාගෙන අපි මේකට මෝන දෙමු කියලා ඔය විදිහට හිතහදන කල්්‍යාන මිත්‍රයෝ සමාජී තුළ හරීම අඩුයි. බොහෝ වෙලාවට ශල්්‍ය කර්මයකට යන්න තාම මැරිලනෑ හැබැයි අනිත් අය අන්ඩනවා ඔළුව බදාගන්නවා කකුල් අතගානවා කඳුළු පිහිනවා එකග හඬනවා කොටසක් ඊළඟට ඔපරේෂන් තියටර එකට ගන්න සූදානන් වෙන කොටත් ගිහිල බදාගන්නවා අඩනවා දොරේල්ලෙනවා. එතකොට මේ වගේ වෙනකොට ඔබ හිතන්න අර ඔපරේෂන්යකට හරි සූදානන් වෙන කෙනා කොච්චර අසරණද කියලා. දරුවන්ව බදාගන්න ඔළු අතගානවා අනියා එන්න කියනවා. එතකොට මේ වගේ ධර්මයක් නැති නෑදෑයෝ ඥාතීන් යාළු මිත්‍රය අතර ජීවත්වෙන්න ලැබෙනවා කියන්නේ එක පැත්තකින් විශාල අනතුරා. මරණාසන්න මොහොතක කොච්චර අනතුරද්ද. කෙනෙක් මරණාසන්න වෙලාවක ඒ කෙනාට කල්්‍යාන මිත්‍රයෙක් ළඟ හිටියොත් විශාල යහපතක් කරන්න පුළුවන්. ඔබ අහල ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ. දනංජානි කියලා අපායටම කරම හැදිච්ච නිරේ ගිනිදැල් පෙනිච්ච කෙනෙක්. බ්‍රහ්ම ලෝක යනකම් සුගතිය හිත පිහිටෝලා බඹලව උපදින විදිහට කල්්‍යාන මිත්‍රයෙක් හැටියට මරණු මංචකයේ පිහිට වුණ. එතකොට අපිට පේනම එක මජ්්‍යම නිකාය තියෙන දනංජානි සූත්‍රය. මරණාසන්න කෙනෙක් ළඟ හැබැයි සිහිනුවන තියෙන්නවා. සිහිකල්පනාව නැත්නම් සිහි විකල් වෙලානම් කවුරු ළඟ හිටියත් දන්නෙත් නෑ. ඔහේ කියෝල සමහර වෙලාට අවාසනාවන්ත විදියට සමහරුමියන්. හැබැයි අපි හිතම සිහිනුවන තියෙන වෙලාවක දරුවෙක් ධර්මය දන්න කෙනෙක් කල්්‍යාන මිත්‍රයෙක් ළඟ හිටියොත් ඒකෙනාට විශාල යහපතක් කරන්න පුළුවන්. පිංහතුනේ දනංජානි කියන්න පින්කරපු මනුස්සෙක් නෙමේ. ජීවිත කාලෙම අකුසල් කර කර පවකං කර පංච දුෂ්චරිතයේම ඉදිච්ච පවකාරය. එක මජ්්‍යම නිකාය තියෙනවා දනංජානි කියල සූට්‍ර දේශනාවක් ඒ කාලෙ හිටපු. හැබැයි දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩ පාති වඩිනකොට ඔහට හිතුන දානෙ හැන්දක් දෙන්න. සාරිපුත්ත හාදුරුවන්ට ගෙදර උයලා තිබ්බ දෙයකින් තමන්ගේ මතින් ගෙනහිල්ල පාත්‍රයට දානටිකක් පූජ කර. දම් පිළිගත්ත සාරිපුත්ත මහරහතන් වහන්සේ දනංජානයට ගාථාවකින් අවවාදයක් කර දහම් අවවාදයක්. දනංජානි දන් දෙන එක පිනක්. ඊට වඩා බොහෝ පින් රැස්වෙනවා සිල් රකින්න ඔබ ධාර්මිෂ්ටව ජීවත්තෙන්. එතකොට දනංජානී අද මේ සාමාන්‍ය සමාජය ඉන්න අකුසල් කරන මිනිස්සු ගත් කටටම කියන සමහර වචන තියෙන ඒ වගේම වචනයක් කිව්වා. අනේ ඉතින් ඔබහන්සේලානම් කියයි. අපිට ඉතින් ඔහොම ඉන්න බෑ කිව. අපිට හොඳින් හරි නරකින් හරි අපිට හම්බ කරන්න ඕන. අපිට යුතුකන් තියෙනවා දෙමවපියන්ට යුතුකං කරන්න ඕන බිරින් දැවරු ඉන්නවා දරුවෝ ඉන්නවා තැසි දස්සු කම්කරුව ඉන්නවා අපිට ව්‍යාපාරතියනවා ඔබහන්සේලාට නම්මොකද. ඔබහන්සේලා කියයි අපිටනේ ප්‍රශ්න තියෙන් අන්න එහෙම කියල දනංජානය සාරිපුත්ත හාමුදුරුවන් කියපු කාරණය පිළිගත්ත නෑ. සාරිපුත්ත හාදුරුව කරුණාවෙන් අවවාද කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩිය. ඔහොම කාලයක් ගියා. ඔය අතර සාරිපුත්ත හාමුදුරුව සමඟ යම්යම් මට්ටමෙන් කතා බහ කරලා උන්වහස පිණ්ඩ පාති වඩිනකොට දානි හැන්දක් එහෙම පූජා කරලා එවැනි හිතවත්කමත් දැන ඇදුරුන්කමත් දනජානිට තිබුණා.
හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ටික කාලයයි ඒ නගරයට පිණ්ඩපාත වැඩියේ උන්වහන්සේ චාරිකාය වැඩම කරලා වෙනත් ඈත ඈත නගරවල බොහෝ කාලයක් වැඩ සිටියා. අවුරුදු ගණනාවකට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ගමට ආයි වැඩිය. එහෙම වැඩම කරපු වෙලාවේ ධනංජානි ඒ වෙනකොට දැන් කාලයක් වයසට ගිහිල්ලා ලෙඩ වෙලා හොඳටම අසනීප අසාධ්‍යයි ලෙඩ ඇඳට වැටිලා මරණාසන්න වෙලා. ධනංජානි ජීවිත කාලෙ පව්කම් කර කර කොච්චර අකුසල් කරාද පංච දුෂ්චරිතය යෙදුනද කියන්නේ ඇඳට වැටිලා ඇස් දෙක පියාගත්තහම ගිනි දැල් පේනවා. අපාය නිමිති පහළ වෙනවා. තමන්ව උස්සගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා තමන්ව පුච්චන වගේ දැනෙනවා. උල් පිහිවලින් හිසට අනිනවාගේ තේරෙනවා. තමන් කරපු කියපු දේවල්වල ප්‍රතිඵල මැරිලා උපදින තැන මැරෙන්න්න කලින්ම නිමිති වසයෙන් පේනවා. ඒවට ධර්මය කියන්නේ ගති නිමිති පහළ වෙනවා කිය. පිංහතුනි ධර්මය සඳහන් වෙනවා අපායගාමී කර්ම කරගත සමහරු ජීවත් වෙලා ඉන්නකොටම මරණාසන්න කාලයේ අපාය නිමිති ගති නිමිති පේනවා. එතකොට ධනංජානිටත් මේ වගේ ලකුණු පේනවා. බයෙන් තැතිගන්න අපාය පේනකට කොච්චර බයිහිතෙනවද. ඔය අතරේ සේවකයකුට ධනංජානි කිව්වානේ ඔබ පුළුවන්නන් සාරිපුත්තයන් වහන්සේ ඉන්නවද කියලා හොයාගෙනයන්. උන්වහන්සේට මන්දානය හැන්දක් බෙදල තියෙනවා. උන්වහන්සේ පහුගිය කාලෙ නම් මේ ප්‍රදේශි වැඩ හිටියන අනේ උන්වහන්සේ වැඩ ඉන්නවන කොහේ හරි ඉන්න තැනක් තියෙනවන උන්වහන්සේ ගැන හොයලා උන්වහන්සේට පණවිඩයක් දෙන්න උන්වහන්සේ මට අනුකම්පා කරයි. උන්වහන්සේ මට උපදෙස්තේ අනේ උන්වහන්සේ මාව බේරගනි මං බොහොම අසරණයි අනේ ඔබ උන්වහන්සේ හොයාගෙන යන්න කියලා සේවකයකුට පණවිඩයක් දෝ. යන්තන් ධනංජානි කොච්චර පවකං කරත් යම් පෙර සසර පිනක් තිබුණ සාරිපුත්ත හාමුදුරු වගේ කෙනෙකුට දාන බෙදනවා කියන්නේ එක දානි හැන්දක් බෙදුවත් ඒකා සංකයේ කල්ප ලක්ෂයක් පාරමීපුරපු සාරිපුත්ත මහරහතන් වහන්සේට කොච්චර පිනක්ද. ඔය අතරි සාරිපුත්ත හාමුදුරු වගේ කෙනෙක් ඇසුරු කරන්න වචනයක් හරි කතාබහ කරන්න පිනක් තිබුණ. මේ අතරේ සාරිපුත්ත හාමුදුරුවොත් ආපහ බොහෝ කාලයක් චාරිකාය වැඩම කරලා මේ නගරට වැඩම කරා පමණයි. සේවකය හොයාගෙන යනකොට මෙන්න සාරිපුත්ත හාමුදුරු වැඩලා මේ නගරට සාරිපුත්ත හාදුරට වන්දනා කරලා ඉස්සල්ලා වැඳලා ධනංජානිගෙන් වචනින් වැඳලකයෝ සාමීනී මේ ඊළඟ වන්දනාව ධනංජානි බ්‍රාහ්මණතුමා වෙනුවෙන් ඔබහන්සේට මං මේ වදින්නේ. ස්වාමිනි ඔබහන්සේ හොයාගෙනයි මං මේ ආවේ ධනංජානිගේ පණවිඩේකට කොහොමද කියලා ඇහුව කිව්වනේ ස්වාමීනි සිටතුමා දැන් බොහොම අසාධ්‍යයි ලෙඩ වෙලා බොහෝම අසරණ වෙලා බොහොම භයානක දේවල් සිටතුමාට පේනවා. සිටතුමා ඔබහන්සේට පුළුවන්නන් නිවසට වඩින්න කියලා ඔබහන්සේට ආරාධනාවක් කර. බොහෝ කාලෙකට කලින් ඔබහන්සේට දානෙහිම පූජ කරලා තියෙනවා කියලා. ඔබහන්සේ හොයාගෙන ඇවිල්ල මට කියන්න කියලා කියව. තැන් සාරිපුත්ත හාමුදුරු මේ ආරාධනය පිළිගත්තා. එදා දවස උන්වහන්සේ නගර පිණ්ඩපාත වැඩම කරලා හවස් සරුයි දානෙත් වලඳල ධනංජානිගේ නිවසට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩිය. බොහොම දනවත් සිටුවරේ. හැබැයි දැන් එක තැන් වෙලා මරණාසන්නව අසරණ වෙලා ඉන්න වෙලා සාරිපුත්ත හාමුදුරට ආසනයක් පනවල ස්වාමීනි වැඩ ඉන්න කියලා ළඟ හදල දුන්න. සාරිපුත්ත හාමුදුරු ආඩි වෙලා දැන් සාමාන්‍යෙන් ඔබ හිතන්න ඔබ ලෙඩෙක් බලන්න ගිහිලා ගිය හම ඉස්පිරිතාලෙකට හරි ගෙදරක හරි රෝගියෙක් ළඟට ගියාම ඔබ අහන්නේ කොහොමද සනීපද දැන් ඔබතුමාට ටිකක් අඩුවක් එහෙම තියෙනවද ගන්න බෙහෙත්වලට සුවයක් තියෙනවද ඔහොමන යහන්නේ. සාරිපුත්ත හාමුදුරුවොත් ඇහුවා කච්චිතේ කමනීයන් ඔබට ඉවසන්න පුළුවන්ද. කච්චි ආපනියන් ඔබට දරාගන්න එහෙම පුළුවන්ද මේ වේදනාව. කච්චි දුක්කා වේදනානෝ අභික්කමන්තිනෝ පටික්කමන්ති. ඔබේ ඔය දුක් වේදනා අඩුවෙන පාටක්ද තියෙන්නේ වැඩි වෙනවා වගේද. එතකට සාරිපුත්ත හාමුදුරු ධනංජානි කියනවා අනේ ස්වාමීනී උපමා 4ක් කියනවා. මේක මජ්ක්‍ධිම නිකායේ ධනංජානි සූත්‍රය තියෙනවා. ඔහු කියනවා ස්වාමීනි මගේ ඔළුව වටේට කඹයක් වෙලලා
ඉතා ශක්තිමත් කෙනෙක් කිටි කිටි ගාල කඹේ හිර කරනවා වගේ අතිමාත්‍ර වේදනාවක් මගේ හිස ඇතුළින් දැනෙනවා කිය. අපි සාමාන්‍යයෙන් ගැන ඔළුව පැලෙන්න රිදෙනවා කිය. අන්නේ වගේ කිව ඔළුව වටේ කඹයක් වෙලලා ඉතා ශක්තිමත් කෙනෙක් කිටි කිටි ගාල කඹේ හිර කරනවා වගේ අධිමාත්‍ර වේදනාවක් දැනෙනවා කිව හිස ඇතුළින්. ඊළඟට කිව සාමීනී ඔය විතරන්නෙමේ උල් පිහියකින් මගේ හිස්මුදුන පිහියකින් ඇනලා පලනවා වගේ දැනෙනවා. ඔළුවට පිහියකින් ඇනගෙන ඇනගෙන යනවගේ තේරෙනවා. ඊළඟට කිව සාමීනී මස් කපන පිහියකින් මා වල්ලගෙන මගේ මේ බඩවැල් තීරු තීරු කපනවා වගේ අධිමාත්‍ර වේදනාවක් මට ඇතිවෙනවා කිව. ඔය තුන්ගෙන උපමාව. හතරවෙනි උපමාවෙන් කිව සාමීනී මා උත්සං ගිහිල්ලා ගිනි අගුරු වලකට දාලා මාව පුච්චනවා වගේ මගේ ඇඟ දනවා කියෝ. දාහයක් දැවීමක් පිච්චෙනවා වගේ මුළු ඇඟම මාව ගිනි අගුරු වලක දාලා පුච්චනවා වගේ කියෝ. මේ කරුණු කියනකොට සාරිපුත්ත හාමුදුරන්ට තේරුණා මේ ධනංජාන ජීවත් වෙලා ඉන්නකම් පව්කම්ම කර කර දුෂ්චරිතයෙන් අධර්මිෂ්ටව මිත්‍ය ආජීවයෙන්ම හම්බ කර කර පව්කමෙන් ජීවත්වෙච්ච කෙනෙ. දැම් මේ ලෙඩ ඇදේ මරණාසන්න වෙනකොට ගති නිමිති හැටියට අපායි නිමිති මේ පහළ වෙලා තියෙන. ඔන්න බලන්න සාරිපුත්ත හාමුදුරුවෝ කෙනෙක්කුට කල්්‍යයානමින් මේ ධර්මය දන්න කෙනෙක් ළඟහින්න එකේ වටිනාකම. සාරිපුත්ත හාදුරුව කිව ධනංජානී ඔබ දැන් මේ විදිහට හිතා. නිරේ ආදීනව සිහි කරන්න අපාය කියන්නේ දුක් සහිත තැන. දැන් ඔබට ඔය අපාය නිමිති පහළ වෙලා පේන්නේ ඔබ කර පකුසල්වලට. ධනංජානී ඔබට තාමත් සිහිනුවන තියෙනවා ඔබට බේරෙන්න්න පුළුවන්. ඔබ හැබැයි ඔබට මේ විදිහට පියවරෙන් පියවර තමයි ඉස්සරහට යන්නවෙන්. එක පාට සුගති යන්න හිත පිහිට වන්න බෑ අකුසල් බලවත් වැඩි. ධනංජානය ඔබ තිරිසන් ලෝක හිත පිහිටවන්න කිය. ඒක මට මීට වඩා හොඳයි කියලා තිරිසන් ලෝක හිත පිහිටෝලා නිරේ ආදීනව සිහි කරන්න කිය. දැ බලන්න කෞද මේ උපදෙස් දෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. තැන් ධර්මය නොදන්න කෙනෙකුට එක පාට හිතේ සාරිපුත්ත හාමුදුරු හොම එකක් කියනවා. තිරිසල් ලෝක හිත පිහිටවන්න කියලා කොච්චර වැරදිීද අන්න එහෙම හිතෙන්න්න පුළුවන්. එහෙම හිතෙන්නේ ධර්මය දන්න ඇති කෙනා. පිංහතුනේ අපාය යන්න නිරේ යන්න කර්ම හැදිච්ච කෙනෙක්ව එක පාට දිවියලෝක හිත පිහිටවන්න බෑ අකුසලේ බලවත්. ටික ටික පඩියෙන් පඩිය පියවරෙන් පියවර තමයි උඩට ගන්න. සාරිපුත්ත හාන්දුරු කියනවා ධනංජානි නිරේ දුක් සහිතයි. ඊට වඩා ඔබම හිතන්න නිරේට වඩා තිරිසන් ලෝකය යන්තන් හරි සැපයක් තියෙනවද නැද්ද. තිරිසන් සත්තු බය තැති ගැනීමෙන් යුක්තයි තමා. ඒ සතා තව සතෙක ගොදුරු කරගෙන කනවා. හැබැයි නිරේ වගේ හැම වෙලාම ගින්නෙන් පිච්චෙන ලෝදිය පෝන පුච්චන එහෙම දුකක් නෑ. තිරිසන් සත්තු යම් යම් කාලයක් ඔවුන් හොඳට ජීවත්වෙනවා. හැබැයි ඔය අතරේ බිය තැති ගැනීන් දැනෙනවා තව සතෙකුට ඕන වෙලාග ගොදුරු වෙලා යනවා. අපායක් තමයි හැබැයි නිරේට වඩා ටිකක් හොඳයි. ඒ නිසා නිරේ ආදීනව සිහි කරලා තිරිසන් ලෝක හිත පිහිටවන්න කියලා සාරිපුත්ත හාදුරයේ ක්‍රමයක් කියලදීල ආදීනෝ පෙන්න හිත පිහිටෙව්වා. ටික වෙලාවක් යනකොට අර ගිනි දැල් පෙනිච්ච එක නැති වෙලා තිරිසං අපාය හිත පිහිටිය. ඔන්න බලන්න නිරෙන් චුට්ටක් උඩටාව තිරිසන් ලෝකෙට. එතන හිත පිහිටියට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ධනංජානි දැන් ඔබේ හිත පිහිටිය තිරිසං අපාය. දැන් ඔබ හිතන්න තිරිසන් ලෝක කියන්නේ මහා දුකක්. එතන සැපයක් නෙමේ ඒක දුකක්. පුංචි සතා තව සතයකි ගොදුරා. ඒ සතා තවත් ලොකු සතයගේ ගොදුරා. ඒ සතා ඊටත් වඩා ලොකු සතයගේ ගොදුරා. ඕකන මේද කියල බලන් තිරිසං අපායි ස්භාවේ. තිරිසං සත්වයන් හැම වෙලාම බයෙන් තැති ගැනීමෙන් ඉන්න කොයි වෙලේ තමන් ගොදුරුවේද දන්න. ඔබ හොඳට බලන්න වත් ඔය මාළු පීන ඉන්න තැනකට ගලක් දාන්න පොඩි සද්‍යයක් සැනින් අර පීන ඉන්න මාළු හැන්ගෙන් තැන් හොයනවා. ගල් අස්සට හරි ගිහිල හැන්ගෙනවා. අත්තක වහලා ඉන්න සත්තු
පුංචි සද්‍යයක් ආපු ගමන් පියාඹන්න පුළුවන් සත්වයා සැනින් බයි ඉක්මනින් තටු ගහල පියාමගෙන යනවා. දුවන සත්තු වේගෙන් දුවනු පොඩි සද්‍යයක් ආපු ගමන්. ගුහාවලට සැනින් රිංග ගන්න. හැම වෙලාම සතා තව සතෙකුට ගොදුරක් වේ කියලා බයෙන් ඉන්න තැතිගන්න. බය තැති ගැනීම සත්ව ලෝකෙ පුරාම තියෙන දෙයක්. ඒ සතා තව සතෙකුට ගොදුරක් වෙනවා. දුකක් දුක් සහිත අපායක් ලෙඩක් දුකක් වුණා කියලා කියන්නද. දුක් විඳල දුක් විඳල සත්තු මිය යනවා. තව සතෙකුට එක්ක ගොදුරක් වෙනවා. පණ පිටීම තව සත්තු ඔහු මරාගෙන කනෝ. මේක තමයි තිරිසං අපාය තියෙන දුක. දනංජානි දැන් ඔබ තිරිසල් ලෝකෙ දුක සිහි කරලා ආදීනව සිහි කරලා ඊට වඩා චුට්ටක් හොඳයි ප්‍රේත ලෝකෙ. කවුරු හරි දෙන පිනක් හරි අනුමෝදන් වෙලා යම් මට්ටමකට යම් කාලයක් හරි අනුන්ගේ පිනෙන් හරි අපිලා ඉන්න පුළුවන්. ඒ නිසා දනංජානි ප්‍රේත ලෝකෙ මට මීට වඩා හොඳයි කියලා තිරිසල් ලෝකෙ ආදීනව සිහි කරලා ප්‍රේතපායට හිත පිහිටවන්න කිය. දැන් ඔන්න නිරෙන් තිරිසන් ලෝකෙට යම්තන් හිත පිහිටෝ ගත්ත උඩට ගත්ත අඩියක් හරි එතනින් තවත් අඩියක් උඩට ගන්නවා. ඊට වඩා හොඳයි ප්‍රේත ලෝකෙ. දනංජානි ඔය විදිහට සාරිපුත්ත හාමුදුරු කරුණු කියනවා මෙනෙහි කරන හැටි ආදීනව සිහි කරන හැටි හිත පිහිටෝන හැටි ළඟ ඉඳන් කල්්‍යයාන මිත්‍රයෙක් හැටිට උපදෙස් දෙනවා. ටික වෙලාවක් යනකොට ප්‍රේත ලෝකෙ හිත පිහිටිය. තිරිසන් ලෝකෙනුත් හිත මිතුුණා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ දනංජානිට කියනත් දනංජානි දැන් ඔබේ හිත පිහිටි ප්‍රේත අපාය. ඒකත් අපායක්. එතනත් දුකක්. එතන සැනසීමක් නෙමේ තියෙන එක දුකක්. ප්‍රේත ලෝකෙ කියන්නෙත් මහා දුක් සහිත තැන. හැමදාම පින් ලැබෙන්නේ. දැන් අපි අපේ මිය පරලවගේ ඥාතීන් වෙනුවෙන් ඔබ හද්දවසින් පින්කං කරනවා. තුම්මාසි පින්කල් ලෝකෙ කොහේ හිටිය තුම්මාසි පින්කං කොහොම හරි පින්කමක් කරලා පින් දෙනවා. අවුරුද්දේ අවුරුදු 5-10 අපි මෙහෙම හිතමු මාසිකව අවුරුදු පතාම පින්කං කරා කියලා. හැබැයි ඔබ ඉන්නකං ඔය පින්කං කරයි. ඔබේ මිය පරලෝගේ ඥාතියා පරම්පරාවත් දෙකක් යනකොට ඔවුන්ගේ නමක්කත් දන්න ඔබේ දරුමුණුපුරු. ඔබම හිතන් ඔබ පින් දෙන්නේ ඔබේ ජීවිතය ඔබට ළඟෙන් හිටපු ඔබට උදව් කරපු ඔබේ අම්මතාත්ත ඥාතියෙක් සහෝදරයෙක් දරුවෙක් ස්වාමියෙක් බිරිඳක් ඔබේ ජීවිතේ බොහොම ළඟින් හිටපු කෙනෙක් තමයි ඔබ සිහිපත් කළ පින් දෙන ඒ අය වෙනුවෙන් තමයි ඔබ පින්කං කරන්න. හැබැයි අපේ අත්තල මුත්තල කිත්ත පනත් අපි නමක්කත් දන්න පින්කං කරනවා තියා මැරිච්ච දවසක්කත් දන්න නැතුව ඇති. මෙහෙමයි හිටියද කියලවත් දන්නේ. ඒ නිසා අද අපි මේ පින් දෙන අද පින්කං කරන අද අපි මිය පරලවගේ ඥාතිීන් වෙනුවෙන් පින්කං කරද්දී තව පරම්පරාවක් දෙකක් යනකට ඔබේ දරුවන්ගේ දරු ඒ අයගේ දරු ඒ අය ගැන අහලවත් නෑ. ඒ නිසා අනුන්ගේ පිනෙන් යැපි ඇපි හැමදාම සැපවිඳින්න පුළුවන්කමක් නෑ. පින්ගන්න පුළුවන් අය ඉන්නෙත් ප්‍රේත ලෝකෙ ඉතාම සුළු කොටසක් විතරයි. බොහෝ ප්‍රේත ලෝකෙ ඉන්න ප්‍රේතයන්ට කෙනෙක් පින් දුන්නත් පින්ගන්නවත් පිනක් නෑ. සාරිපුත්ත හාමුදුරුවෝ දනංජානිට ඔය කරුණු සිහි කරලා කිව දනංජානි ප්‍රේත ලෝකෙ දුක් සහිතයි. සාපිපාසාාවෙන් බොහෝ ප්‍රේතයෝ ආහාර හොය හොයා විලාපදිදී දුවනුවක් කුසගින්නෙන් පිපාසේ. ඒ නිසා ප්‍රේත ලෝකෙ ආදීනව සිහි කරන්න. මනුස්ස ලෝකෙ හිත පිහිට වන්න දැන් උත්සාහ කරන්න කිය. ඔන්න දැන් තමයි මනුස්ස ලෝකෙ හිත පිහිටවන්න උපදෙස් දෙන්නේ සාරිපුත්ත හාමුදුරු. මනුස්ස ලෝකෙ හිත පිහිටන්න නම් පිනක් බලවත් වෙන්නවා. සාරිපුත්ත හාමුදුරුවෝ සීලේක පිහිටෙව්වා. තැන් ඔබ වනත් ඔබ දන්නවා අපි වනත් ලෙඩෙක් බලන්න ගියාට පස්සේ පරණ ජීවිතවල මොන අඩුපාඩු මොනවති වුණත් ඒ වෙලාවට ඔබතුමා දැන් සීලේක පිහිටන්න පරණේ අතහරින් ඔබතුමා දැන් සිල්වත් කෙනෙක් සීලේක පිහිටෙව්වට පස්සේ ඒ මොහොතේ ඉඳං එයා සීලවන්තයි. පරණ වැරදි කවදහරි සසර විපාක දෙන්න පුළුවන්.
හැබැයි ඒවා හිත වැරදිකාරය හැමදාම් වැරදිකාරයෙක් නෙමේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මහණෙන යම් කිසි කෙනෙක් යම් මොහොතක ධර්මය පිහිටලා කුසල් වඩන්න පටන් ගත්තද වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ ඒ මොහොතේ ඉදංයාගේ ජීවිතය ධර්මය තුළ බැබලෙනවා. ඒ නිසා සාරිපුත්ත හාමුදුරුව ධනංජානිව සීලේක පිහිටෙව්වා. ධනංජානි දැන් ඔබ සිල්වන්තයි පරණය ඔක්කොම ඔළුවෙන් අතහරින් ඔබ දැන් සිල්වන්තයි. ඔබ දැන් ප්‍රාණඝාතයෙන් වැළකිච්ච කෙනෙක්. ඔබ හොරකමෙන් වැළකිච්ච කෙනෙක්. ඔබ වැරදි කාම සේවනයෙන් වැළකිලා බොරුවෙන් වැළකිලා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිලා ඔබ සීලවන්ත කෙනෙක්. ඊළඟට ධනංජානි බුදුරජාණන් වහන්සේ ගැන බුදුගුණ කියලා හිතේ යම් පැහැදීමක් හරි සාරිපුත්ත හාමුදුරුව ඒ වෙලාව ඇති කෙරෙව. සාරිපුත්ත හාමුදුරන්ට බත් හැන්දක් හරි දානි හැන්දක් පූජ කරපු පින පොඩි දෙයක්ද. ධනංජානී ඔබට මතකද ඔබ ඒ පින් සිහි කරන්න. ඔබ සාරිපුත්තයන් වහන්සේට ඔබ මට පින්ඩ පාත යනකොට කී වතාවක් දාන පූජ කරා. මේ පින් සිහි කරලා මනුස්සලෝක හිත පිහිටන්න උපදෙස් දෙනකොට පින බලවත් වනා ප්‍රේතාපායනුත් හිත මිදිල මනුස්සලෝක හිත පිහිටිය. දැන් බලන්න මේ නිරේ අන්න හිටපු ගිනිදැල් පෙනි හිටපු කෙනාව කල්්‍යාන මිට්‍රේක් ළඟ ඉන්න එකේ වටිනාකම සාරිපුත්ත හාන්දුරු බේරගන්න හැටි. දැන් මනුස්සලෝක හිත පිහිටිය. සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළන් අපේ ඇති අන්තා දැන්නන් ඉතින් කමක් නෑ මැරුණත් කියල. මතකතියාගන්න මනුස්සලෝක කියන්නේ බේරිච්ච තැනක් නෙමේ. සාරිපුත්ත හාන්දුරුවෝ ධනංජානීට කියනවා මනුස්සලෝක හිත පිහිටියට පස්සේ ධනංජානී මනුස්සලෝකෙත් දුක් සහිතයි. දැන් ඔබ මනුස්සලෝකෙට ඇවිල්ලා මැරෙන්න වැටෙනකම් ඔබ මොකක්ද ජීවිතය කරගත්තේ. ජීවිතේම දුක්විදිනවා හම්බ කරන්න මහන්සියනවා රස්සා කරනවා ගෙවල් හදන්න ඉඩ කඩන්ගන්න දරුව හදන්න දරුවන්ට උගන්නන්න යුතුකං ඉස්ට කරන්න මුළු ජීවිත කාලෙම වෙහෙසෙනවා මහන්සි වෙනවා කැප වෙනවා හම්බ කරනවා ජීවිතය දිහාපස්සට බල ඒ අතර වයසට යනවා ලෙඩ වෙනවා නොයේ කරදර විපත් ජීවිතයේ සතුටක් තියෙනවද කිය මනුස්සලෝක කියන්නේ දුක් සහිත තැන සාරිපුත්ත හාමුදුරු මේ කාරණා සෙහි කළකව ධනංජානය මීට වඩා සැප ඇති ලෝක තියෙනවා චාතුම් මහාරාජික එහෙ හිත පිහිටන්න. හැබැයි දෙව්ලොව හිත පිහිටවන්න නම් කරුණු පහක් තමා තුළ බලවත්වෙන්න ඕන. සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව. ඒවට ධර්මය කියන සේක බල ධර්ම. තුනුරුවන් ගැන සද්ධාව සිල්වත්කම දහම් දැනුම අතහැරීම ත්‍යාග සම්පත්තිය ධර්මය නුවනින් විමසල ඇති කරගන්න වැටහීම ප්‍රඥා. මේ කරුණු පහ වැඩෙන විදිහට සාරිපුත්ත හාමුදුරුව දහම් දෙසවා. බණ කියමින් හිත පිහිටෝමින් සාරිපුත්ත හාමුදුරුව ධනංජානිට කියන ධනංජානි මනුස්සලෝක ආදීනවම දකිින්. ඔබ චාතුම් මහාරාජික දෙව්ලොව හිත පිහිටා. ටික වෙලාවක් යනකොට ධනංජානික හිත සද්ධාව පිහිටිය සීලාදී දැන් සීලේක පිහිටවල. මේ සේක බල ධර්ම ටික ටික හිතේ බලවත් වනා දෙව්ලොව හිත පිහිටිය. චාතුම් මහාරාජික දිවිය තලේ හිත පිහිටිය. සාරිපුත්ත හාමුදුරුව එතනින් නැවැත්වෙත් නෑ. ධනංජානිව ඊටත් වඩා සැප ඇති. තවතිසා දෙව්ලොව ඊළඟට යාමදිවිය ලෝකෙ තුසිත දෙව්ලොව පරඩිම්මිට වසවත්ති නිම්මාන් රතිමේ ඉහලට දිවිය ලෝක හයේම හිත පිහිටෝලා සාරිපුත්ත හාන්දුරුව කිව ධනංජානී දෙව්ලොව කියන්නේ පංච කාම සැප සම්පත්තියනවා තමයි. හැබැයි දෙවියොත් වයසට යනවා. දෙවියෝ චුත වෙනවා. දෙව්ලොවත් ජරා මරණ තියෙනවා. ඔබට හිතන පුල දෙවියෝ වයසට යන්නේ කොහොමද. ධර්මී සඳහන් වෙනවා දෙවියන් ජරාවට පත්වෙනකොට පැළඳගෙන ඉන්න මල්මාලා පරවෙනවා. දිවිය ශරීර දුර්වර්ණ වෙනවා. දෙවියන්ගේ ශරීරවලින් ආලෝක විහිදිච්ච ශරීර දුර්වර්ණ වෙලා යනවා. දෙවියන්ගේ ශරීරවලින් දහඩිය වැගිරෙන් පටන් ගන්න අන්න චුත වෙන්න ලංවෙනකොට පහළ වෙන ලකුණු. විමානවල සිත්තලවන් නැතුව යනවා.
පැළඳගෙන ඉන්න මල්මාලා සලුපිලි පරවෙලා කිලුටු වෙනවා. ඒ තමයි දෙවියන්ගේ ජරාවට පත්වී චුත වෙන්න ආසන්න වෙන්නකොට ලකුණු පහළ වෙන හැටි. දෙවියන්ටත් බය තැත්ති ගැනීම ඇති වෙනවා. දුක හිතෙන කෙලෙස් සහිතයින් දෙවියෝ තණ්ඩ නොව වැලපෙනවා. පංචකාමයන් අහිමිවීම තුළ දෙවියොත් දුක්විදිනවා. තමන්ගේ දිවිය සැප සම්පත් අහිමි වෙනකොට ඒ දෙවියන් අතරත් ගැටුම් තියෙන දැන් දජග්ග සූත්‍රය සඳහන් වෙන්න බයංවා චම්බිතත්තංවා ලෝමහන්සවා. සුරාසුර යුද්ධ දෙවියෝ අතරත් බය තැති ගැනීම ඇති වෙනවා තැතිගන්නවා යුද්ධ කරනවා රණ්ඩු වෙනවා. සැප සම්පත් වගේම ගැටුණුත් එහි තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධනංජානගේ හිත අර සදෙව්ලොව ඉහලටම හිත පිහිටියට පස්සේ දෙව්ලොවත් ආදීනව සිහිකරෝලා ධනංජානී ඔයිට වඩා හොඳයි කීවා බ්‍රහ්ම තලේ මෛත්‍රී කරුණා මුදිතා උපෙක්කා සතර බ්‍රහ්ම විහරණ බලවත් කරගන්න. මෛත්‍රිය වඩන් කරුණාව පතුරුවන් මුදිතාව ඉරිසියාවට ප්‍රතිවිරුද්ධ දේ තමයි මුදිතාව උපෙක්ඛාව මෙන්න මේ ගුණධර්ම හිතේ ඇති කරගන්න සියලු සත්‍යයන් සූපත්තේවා කියල ධනංජාන මෛත්‍රී වඩන් බ්‍රහ්ම තලයක හිත පිහිටවන් සමාධිමත් හිතක් ඇතුව සමාපත්තිසුවීම් පංචකාමයන්ගේ මිදිච්ච සැනසීම අත්දකින්න පුළුවන්. සාරිපුත්ත හාන්දුරෝ මෛත්‍රී කරුණා මුදිතා උපෙක්ඛා වැඩෙන විදිහට දහම් දෙසවා. ධනංජානිගේ හිත සමාධිමත් වුණා. මෛත්‍රී අරමුණේ හිත පිහිටිය. හිත සමාධිමත් වනා කියන්නේ බ්‍රහ්ම තලයේ හිත පිහිටනවා පංචකාමයන්ගේ මිදෙනවා සමාධිය කිය. කාමයන්ගේ මිදිලා හිත බ්‍රහ්ම තලයේ පිහිටියා. සාරිපුත්ත හාන්දුරු ඊට පස්සේ කල්පනා කරා දැන්නන් ඉතින් ඔය මද නිරේ අන්නම හිටපු කෙනානේ දැන් ඉහලට දෙවුල විනුත් ඉහලට බ්‍රහ්ම ලෝකෙම හිත පිහිටෙව්ව. සාරිපුත්ත හාන්දුරු කල්පනා කරා ධනංජානි කියන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ මහා බ්‍රහ්මය බ්‍රාහ්මණ ආගම අදහගෙන හිටපු බමුණේ බමුණන්ගේ විශ්වාස තමයි මහා බ්‍රහ්ම දෙවියෝ තමයි උතුම් එහෙ උපදින්න තමයි කැමති බ්‍රහ්මලොව නරක තැනකුත් නෙමෙයිනි. ඒ නිසාවයි මදය කියල සාරිපුත්ත හාමුදුරු ධනංජානයට කියව ධනංජානී හෙනම් ඔබ ඔය විදිහටම ලෙඩෑදේ හිටියත් මෛත්‍රී වඩන්න කරුණා මුදිතා උපෙක්කා සතර බ්‍රහ්ම විහරණ වඩා ඔබ ඔය විදිහටම හිත පිහිටවන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ උපදෙස් දීලා සිටු නිවසෙන් එලියට වැඩම කරලා ආරාමයට වැඩිය. පිංහතුනී ඔබ මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේට තියෙනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානි. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව දකින නුවන ඒක තියෙන බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ හිටියත් බුදු ඇසිම් බලාගෙන හිටියා සාරිපුත්ත හාමුදුරුව හිත පිහිට ඕන හැටි දිවසිම් බලාගෙන දිවිය කනින් දිබ්බ සෝතෙන් බුදුරජාණන් වහන්සේ හොඳට ආගෙන හිටිය. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා ධනංජානිට මාර්ග පල් ලබන්නත් පෙර සසරි පිනක් තියෙනවා. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ එතනට අරගෙන ගිය නෑ. බ්‍රහ්ම ලෝකෙන් හිත පිහිටෝල සාරිපුත්ත හාමුදුරු ආපහු වැඩිය. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුව ඈත තියා වඩිනකොට කුටියෙන් එලියට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ හනුව සාරිපුත්ත ඇයි ඔබ ධනංජානිව එතනින් නවත්තලා ආපහවාවේ ඇයි ඔබ මගින් නැවැත්වේ ඇයි ඔහුට ධර්මාවබෝධයට අවශ්‍ය වෙන විදිහට ඔහුගේ හිත පිහිටෙවේ නැත්තේ අයි කිය. පිංහතුනී ධනංජානී ටික වෙලාවකින් මරණයට පත් වනා බ්‍රහ්ම දේවතාවෙක් හැටියට බඹලව නිම්දෙන් පිබිදිය වගේ බ්‍රහ්ම ලෝකෙ පහළ වුණා බ්‍රහ්මයෙක් වෙලා. නිරේ යන්න හිටපු කෙනා බ්‍රහ්ම ලෝක ඉපදුනා. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා සාරිපුත්ත හාමුදුරුව ඉතනින් නවත්තන්න නැතුව විදර්ශනාව ගැන පංචුපාදානස්කන්දය අනිත්‍ය වසයෙන් වඩන හැටි මේ සක්කායි දිට්ටිය ප්‍රහාණය කරන හැටි ඒ ගැඹුරු ධර්ම කරුණු කියලා
අනිත්‍ය මෙනෙහි කෙරෙව්වන අඩුම ගාන මාර්ග ඵලයකුට ලබාගෙන සුගතිය උපදින්න තිබුණා. දැම් බලන්න අපිට පේනවා කල්්‍යයාන මිත්‍රයෙක් ළඟඉදීමේ වටිනාකම. එනිසා ලෙඩ වෙච්ච වෙලාවක මරණාසන්න වෙච්ච වෙලා අපි දන්නේ නෑ. අපි ජීවිතවල මොනවගේ ඉරණමක් කවදා කොතන කොයි මොහොතේ අපි කාට අත්වයිද අපි කවුරුත් දන්න. හැබැයි කල්්‍යයාන මිත්‍රයෙක් ළඟ හිටියෝ. ධර්මය දන්න කෙනෙක් ළඟ හිටියෝ. කොච්චරන යහපතක්ද. ඒ නිසා පිංහතුනී මේ බණපද යහන මේ බණටික අහන ඔබ දැම් වෙච්ච දේවල් වුණා සමහරු අනේ කියලා පසු තැවෙන මේ වැහෙනකොට අනේ අපි කලින් දැනගෙන හිටියනම් අනේ කලින් අපිට හරියට තේරුණානං එදා අපිට මෙහෙම කරන්න තිබ්බ කියලා පසු තැවෙන් දැ වෙච්ච දේවුණ කියනුවන ආපහු අත්දන්න බෑ කියනවන දැන්වත් බුද්ධිමත්වෙන් කවම දාවත් මරණාසන්න කෙනෙක් ළඟ හූතියාගෙන කෑගහල දෙවනක් කරලා ඇඟට පැනල බය කරලා තැතිගන්නලා මරණාසන්න කෙනෙක් අසරණ කරන්න එපා. ඔහුට කල්්‍යයාන මිත්‍රයෙක් වෙන්න. ඔහුට ධර්මී කියලදේ. මනුස්ස ජීවිතය හරීම දුර්ලබයි. ඒ දුර්ලභ මනුස්ස ජීවිතයේ අතහැරිලා කොහේ යනවද සතරාපායි මහගෙදර කරගත්ත සංසාර ගමනකටයි වැටෙන්නේ. අඩුම ගානේ සෝවාන් පලේවත් ලබල නැත්නම් සතරාපායි මහගෙදර කරගත්ත ගමනකයි මරණාසන්න කෙනා ඊළඟ මොහොතේ චුතිසිත කොහේ උපදීද කොහේ ඇදිලෑයිද අපි දන්නේ. ඒ නිසා මරණාසන්න මොහොතේ ඔබට කල්්‍යයාන මිත්‍රයෙක් වෙන අඩුම ගානි බුදුගුණ ටික හරි. පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙනෙක්ගේ ජීවිතේ අකුසල් යටපත් කරගෙන බලවත් කුසලයක් මරණ මංචකේ මතු කරනවා නං බුදුගුණ මනසිකාරයේ තමයි බලවත්ම කුසලේ. මයි සද්ධහමත්තම් පේම මත්තන් සබ්බේතයේ සග්ග පරායනු. මහණනි සද්ධහා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙක්ගේ හදවතේ මතුවුණොත් හිතේ බලවත් වුණොත් සබ්බේතයේ සග්ග පරායනු. ඒ සියලු දෙනා සුගති පරායන වෙනවා කියල බුදුරජාණන් වහන්සේ වදා. පිංහතුනී බලන්න සද්ධහා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ ගැන මරණ මංචකයේ බුදුගුණ සිහි වෙලා බුදු හාමුදුරුව ගැන හිත පහදිනවා. දහසක් අකුසල් යටපත් කරගෙන සද්ධාව නැමතියේ කුසලේ බලවත් වෙලා විපාක දෙනවා ඊළඟ ජීවිතයේ සුගති යන විදියට. ඒ නිසා මරණාසන්න කෙනෙක් ළඟ බුදුගුණ ටික හරි කියන්න කනට කරලා. බුදුගුණ සිහි කරවන් තුනුරුවන් ගැන හිත පහදවන්. ජීවත් වෙලා ඉන්න කාලේ ඒකෙනා කරපු පින්කම් සිහිපත් කරවන්. ඉස්සර මිනිස්සොන්ට නම් පින් පොතක් තිබ්බ කියලො බහල ඇති. අඩුම ගානය ඔබ කනට කරලා හරි කරපු පිනක් කුසලයක් සිහි කරලා බලවත් කරවන්. කරුණු පහක් සුගතිය උපදින්න නම් දෙව්ලොව උපදින්න නම් කරුණු පහක් මරණ මංචකේ බලවත්වෙන්නට ඕන. සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව සේක බල. කෙනෙක් කාමලෝකෙන් මිදිලා බ්‍රහ්මතලයක උපදින්න නම් සමාධයක් බලවත් වෙලා තියෙනවා. මේ පංචකාමයන්ගෙන් හිත නිදහස් වෙලා යම් භාවනාවක් තුළ හිත සමාධිමත් වෙලා අඩුම ගාන මෛත්‍රී අරමුණ මරණාසන්න කෙනෙක්කුට හිත මෛත්‍රයේ පිහිටවාගෙන් පංචකාමයන්ගෙන් හිත මුදෝල මෛත්‍රී අරමුණේම හිත පිහිටවන්න පුළුවන්න කොච්චර වැදගත්. බලන්න දනංජානි ගිනිදැල් පෙනි චපාය නිමිති පහළවෙච්ච දනංජානයට පුළුවන් වුණා මරණ මංචකයේ මෛත්‍රී අරමුණේ හිත පිහිටවල අකුසල් යටපත් කරලා කුසල් බලවත් කරලා බ්‍රහ්ම ලෝක උපදින්. ඒ නිසා ඔබට පුළුවන් ඔබේ මරණාසන්න ඥාතියාට කල්්‍යයාන මිත්‍රයෙක්වෙන්. ඒ වෙනුවෙන් ඔබ උත්සාහ කරන්න ඔබත් ඔබේ ජීවිතය තුළ සද්ධහාදී ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මය දියුණු කරගන්න උත්සාහයක් ගන්න. තින් එහෙම නම් මේ උතුම් ධර්මානු ශාසනාව ඔබ හැම දෙනාටම ධර්මාවබෝධය පිණිසම ආශිර්වාදයක් වේවා. ධර්මාවබෝධය පිණිසම ඔබ හැම දෙනාටම කල්්‍යයාන මිත්‍රයෙක් බවට පත්වේවා. ඔබත් කෙනෙකුගේ ජීවිතේ කල්්‍යයාන මිත්‍රයෙක් වෙන්න උත්සාහ කරන්න. මේ ලෝකෙ පහළ වෙච්ච සැබෑම කල්්‍යයාන මිත්‍රයන් වහන්සේ
බුදුරජාණන් වහන්සේව සරණයන්න අපිට පිනක් තිබ්බ. ඒ ධර්මය අහන්න වාසනාවක් සංසාර පිනක් අපිට තිබුණ. හැබැයි මේ මනුස්ස ජීවිතයේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ කවදක් කොත්තන කොයි මොහොතේ අහිමි වෙයිද අපි කවුරුත් දන්න. ඒ නිසා අප්‍රමාදීවෙන් අප්‍රමාදීව ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨා චුබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨා චුබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්ඨා චුබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.